අයිබෝන් දරුවනේ අද අපි කතා කරන්නේ ගම්මිතා සංස්කෘති නියමය පිළිබඳව. එතකොට ගම්මිතා සංස්කෘති නියමය පාවිච්චි කරලා කොහොමද ගණන් හදන්නේ කියන එක ගැනත් අපි අද සාකච්ඡා කරනවා. මොකද්ද ගම්මිතා සංස්කෘති නියමය කියලා කියන්නේ? දරුවෝ ගම්මිතා සංස්කෘති නියමයේ ප්‍රභේද දෙකක් ගැන ඒ level වලදී කතා කරනවා. එකක් තමයි කෝණික ගම්මිතා සංස්කෘති නියමය, අනිත් එක රේඛී ගම්මිතා සංස්කෘති නියමය. අපි තාම ඉන්නේ නිව්ටන් නියම ඒ ආශ්‍රිත කොටස් වල නිසා අද දවසේ අපි කතා කරන්නේ රේඛීය ගම්මිතා සංස්කෘති නියමය ගැන. රේඛීය ගම්මිතා සංස්කෘති නියමය කියලා කියන්නේ මොකක්ද? දරුවනේ රේඛීය ගම්මිතා සංස්කෘති නියමය කියලා කියන්නේ බාහිර අසමතුලිත බලයක් නොයදෙන විට වස්තුවක හෝ පද්ධතියක රේඛීය ගම්මිතාවය සංස්ථිතිකව ඒ කියන්නේ නියතව පැවතීම. ඔන්නෝක තමයි රේඛීය ගම්මිතා සංස්කෘති නියමයෙන් කියවෙන්නේ. බාහිර අසමතුලිත බලයක් නැත්නම් වස්තුවක වේවා පද්ධතියක වේවා රේඛීය ගම්මිතාවය නියතව පවතිනවා. ඒකට තමයි අපි කියන්නේ රේඛීය ගම්මිතා සංස්කෘති නියමය කියලා. දරුවනේ අපිට පුළුවන් නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරෙන් රේඛීය ගම්මිතා සංස්කෘති නියමය ඔප්පු කරන්න. ඒක පද්ධතියක් සඳහා වස්තුවක් සඳහා අපට ඔප්පු කරන්න පුළුවන්. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව වස්තුවක ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් ඇති වෙන්නේ. නැත්නම් ගම්මිතා වෙනසක් ඇති වෙන්නේ දරුවනේ බාහිර අසමතුලිත බලයක් යෙදුවොත්. දැන් මම ගත්තොත් ස්කන්ධයෙන් මෙච්ච වස්තුවක්. මෙදින් දරුවෝ ස්කන්ධයෙන් මෙච්ච වස්තුවක්. මෙයා u කියලා ආරම්භක ප්‍රවේගයකින් යනවා කියලා හිතන්න. බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන ආකාරයේ යම් සංසිද්ධියකින් පසුව බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන ආකාරයේ යම් සංසිද්ධියකින් පසුව මේ වස්තුවේ ප්‍රවේගය අපි සාධාරණ විදිහට v කියලා ගමු. දුරදරෝ වස්තුවක් මේ වස්තුව යාගේ ස්කන්ධ වෙනසක් වෙන්නේ නැහැ. මොකද වස්තුවක්නේ. මොකක් හරි වස්තුවක් කියලා ගත්තම අපිට ඒකේ මේ සිදුවන සංසිද්ධියේදී ස්කන්ධේ වෙනසක් සිදු නොවේ පවතිනවා කියලා ගමු. දැන් ස්කන්ධේ වෙනසක් නෙමෙයි දරුවෝ එතනදී අපිට වස්තුවක් කියන සංකල්පයට වඩා පද්ධතියක් කියන සංකල්පය තමයි වඩාත් ගැළපෙන්නේ. හොඳයි. දැන් නිව්ටන්ගේ දෙවන නියමයට අනුව නිව්ටන් කියනවා වස්තුව මත යෙදෙන බාහිර අසමතුලිත බලය ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලා. එතකොට බාහිර අසමතුලිත බලයක් නැත්තම් දරුවනේ F බිඳුවයි. එතකොට ගම්මිතා වෙනස ලියා ගන්න පුළුවන් පසු ගම්මිතාවය ඍණ මුල් ගම්මිතාවය බෙදීම කාලය. දැන් දරුවෝ හරස් ගුණ කරාම වදන්ව බිඳුව කීයෙන් ගුණ කරත් ලැබෙන්නේ බිඳුවමයි කියන්නේ. බිඳුවයි. එතකොට MV ඍණ MU. දරුවෝ මෙතනින් බොහොම පැහැදිලි වෙනවා. MV සමානයි MU කියලා. එතකොට වස්තුවක් සලකුවම ප්‍රත්‍යක්ෂ වෙනවා බාහිර අසමතුලිත බලයක් නැත්නම් ගම්මිතාවේ වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ පෙර ගම්මිතාවයමයි පසු ගම්මිතාවය වෙන්නේ කියලා. ඒකට කෙලින්ම කිව්වොත් ඉතින් වස්තුවක ස්කන්ධේ වෙනසක් සිදු නොවන නිසා වස්තුවේ ප්‍රවේග වෙනසක් සිදු නොවන බව ප්‍රත්‍යක්ෂයි බාහිර අසමතුලිත බලයක් නොමැති වෙලා. හැබැයි අපි පද්ධතියක් ගත්තොත් වායතන මේ පද්ධතියේ ආරම්භක ස්කන්ධය M1 කියන. ඒ වගේම ආරම්භක ප්‍රවේගය V1 කියලා හිතන්න. බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන ආකාරයේ යම්කිසි වෙනස් වීමකට මේ පද්ධතිය භාජනය වුණා නම් දැන් බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන ආකාරයේ වෙනස් වීමක්. ඒ කියන්නේ දරුවෝ අභ්‍යන්තරික පිපුරුමක් නැත්නම් බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන ආකාරයට තවත් වස්තුවක් ඇවිල්ලා මෙයත් එක්ක ඇලිලා වස්තු සංයෝජනය වීමක් සිද්ධ වුණොත් නැත්නම් පිපුරුමක් වගේ වස්තු වියෝජනය වීමක් සිද්ධ වුණොත් එතකොට තව ආකාරයකට ගත්තොත් වස්තු ඝට්ටනයක් සිද්ධ වුණොත් බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන ආකාරයේ ඔන්න ඔය වගේ ඕනෑම අවස්ථාවකට පස්සේ අපි පද්ධතියේ ස්කන්ධය M2 කියලා ගන්නවා. ඒතර පද්ධතියේ ප්‍රවේගය අර ආරම්භයේදී සලකපු දිශාවට තියෙන ප්‍රවේගය මම V2 කියලා ගන්නවා. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව යෙදෙනවා නම් යම් කිසි බාහිර අසමතුලිත බලයක් ඒක සමාන වෙනවා ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. නමුත් දරුවනේ බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් කෙලිම F බිඳුවයි. ඒතර පද්ධතියට දැම්මොත් පද්ධතිය අවසාන ගම්මිතාවය M2 V2 පද්ධතිය ආරම්භක ගම්මිතාවය M1 V1 පස්ස ගම්මිතාවෙන් පෙර ගම්මිතාවය අඩු කරාම ගම්මිතා වෙනස ලැබෙනවා. ඒක බෙදුවම කාලෙන් ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය ලැබෙනවා. දැන් දරුවෝ අපි හරස් ගුණ කරනවා. එතකොට බිඳුවයි මෙතනින් ලැබෙනවා M2 V2 මෙතන තියෙනවා M1 V1. දරුවනේ රේඛීය ගම්මිතා සංස්කෘති නියමයේ ආශ්‍රිත ගැටලු බොහොමයක් අපට ලැබෙන්නේ වස්තුවක් හා සම්බන්ධව නෙවෙයි. පද්ධතියක් හා සම්බන්ධව.
පද්ධතියක් හා සම්බන්ධව තමයි මේ රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයේ ආශ්‍රිත ගොඩක් ගැටලු ලැබෙන්නේ. ඒතර බොහොම පැහැදිලි බාහිර අසමතුලිත බලයක් නැත්නම් පද්ධතියේ ආරම්භක ගම්‍යතාවයයි පද්ධතිය අවසාන ගම්‍යතාවයයි සමාන වෙනවා කියන එක. එවනම් රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය නිව්ටන්ගේ දෙවන නියමය අසුරෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. වස්තුවක් සදාගත්තත් පද්ධතියක් සදාගත්තත් මේක වෙනසක් නැහැ. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය වළංගු වෙනවා බාහිර අසමතුලිත බලයක් නැත්නම්. ඊට පස්සේ දරුවෝ ඔයගලන්ට නෝට් එකේ දුන්න ගණන් ටික මම පිළිවෙලට හදාගෙන යනවා. ඊට අමතරව ටියුට් එකේ තියෙන විශේෂ ගණන් කීපයකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔළුවට දාගන්න ඕනි රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය කියන්නේ මොකක්ද? බාහිර අසමතුලිත බලයක් නොමැති විට වස්තුවක් හෝ පද්ධතියක රේඛීය ගම්‍යතාවය නියත වේ. ඕනම වාට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම වාක්‍යයක් දාලා සලකනු ලබන ඕනෑම දිශාවක් ඔස්සේ රේඛීය ගම්‍යතාවය නියත වේ කියලා. නැත්නම් සංස්ථිතික වේ. හොඳයි. ඕගොල්ලන්ට මම දුන්න පළවෙනි ගැටලුව. ගැටලු අංක 1 විදිහට දුන්න දරුවෝ මෙන්න මෙහෙම එකක්. ස්කන්ධ M1 වූ ක්ලේ ගුලියක් ස්කන්ධ M2 වූ නිශ්චල ක්ලේ ගුලියක් වෙතට u වේගයකින් සුමට තලයක් ඔස්සේ දමා ගසයි නම්ද. දරුවෝ සුමට තලයක්. එතකොට ඝර්ෂණයක් නැහැ. සුමට තලයක් ඔස්සේ දමා ගසයි නම්ද. ගැටුමෙන් පසු ක්ලේ ගුලි දෙක එකට ඇලී ගමන් කරයි නම්ද. ක්ලේ ගුලි සංයුක්තයේ ඒ කියන්නේ ඇලිලා හැදිච්ච එකේ ප්‍රවේගය කොච්චරද කියලා අහනවා. දරුවෝ මේක සරල ගැටලුවක්. මේ බලන්න. ස්කන්ධ M1 වෙච්ච ක්ලේ ගුලියක් u වේගයකින් යොමු කරනවා දරුවෝ ස්කන්ධ M2 වෙච්ච නිශ්චල ක්ලේ ගුලියක් වෙතට. හොඳයි. එතකොට දරුවෝ මේක තමයි පද්ධතිය ආරම්භක ස්වභාවය. මෙයා නිශ්චලයි, මෙයාට යම් කිසි ප්‍රවේගයක් තිබ්බා. මම පොඩ්ඩක් මෙයා ළඟින් හඳ ගන්නම්. මෙන්න මේ ආකාරයට මෙයා නිශ්චලව තියෙනවා. ඊට පස්සේ දරුවෝ මේ දෙක එකට ඇලුනට පස්සේ පද්ධතියේ අවසාන ස්වභාවය මෙන්න මේ වගේ එකක්. M1 M2 දෙන්න එකට ඇලිලා ඉඳ ගමන් කරන්නේ. එකට ඇලිලා ගමන් කරන ප්‍රවේගය මම v කියලා දාගන්නවා. ඒව තමයි හොයන්න තියෙන්නේ. හොඳයි. ඒතර බාහිර අසමතුලිත බලයක් යෙදුන්නේ නැහැ. මොකද මෙතන වස්තු සංයෝජනයක් වෙන්නේ. බාහිර බල කිසිවක් නැහැ. සුමට තලයක් මත ක්‍රියාත්මක වන නිසා බාහිර බලයක් ලෙස ක්‍රියා කළ හැකි ඝර්ෂණය පවා මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳයි. එවනම් රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයේ දැම්මොත් අපි දාන දිශාව අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ දරුවෝ. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. රේඛාසනී. අපි දාන දරුවෝ මෙන්න මේ පැත්තට. එතකොට මේ පැත්තට පද්ධතිය ආරම්භක ගම්‍යතාවය ගත්තොත් මේ බලන්න M1 වරක් u ධන බිඳුව. මොකක්ද මේ බිඳුව? මේ පද්ධතිය කියලා ගත්තම මේ දෙන්නමයි තියෙන්නේ. මෙයාගේ ගම්‍යතාවය මේ පැත්තට M1 වරක් u මෙයාගේ ගම්‍යතාවය M2 වරක් බිඳුව. බිඳුව වැඩි කරයි කියන්නේ ඕනම එකක් බිඳුවයි නේද පිටුතුර. ඒතකොට දෙදෙනා සංයෝජනය වුණායින් පස්සේ පද්ධතිය අවසාන ගම්‍යතාවය M1 නම් M2 දෙන්න එකට ඇලිලා යන්නේ. ඒතකොට ඇලිලා නිර්මාණය වන සංයුක්ත වස්තු ස්කන්ධය තමයි ගන්න ඕනේ. දැන් V නිකම් ඔයාලා දාතයි. හරිම සරල ගැටලුවක් මේක. අපි ටික සංකීර්ණ ගැටලු වලට එනවා. හොඳයි. ඔයාලට තමයි පළවෙනි ගැටලුවට පිළිතුරු ලැබෙන්නේ. ඊට පස්සේ දරුවෝ ගැටලු අංක 2. ගැටලු අංක 2. බලන්න. රූපවල පරිදි නිශ්චල කැපිටල් M ස්කන්ධය සිම්පල් M1 හා M2 ස්කන්ධ ඇති මැටිගුලි දෙකක් V1 හා V2 වේග වලින් දමා ගසනවා. නැවතත් මම කියනවා රූපවල පරිදි නිශ්චලව තියෙන කැපිටල් M ස්කන්ධය මත සිම්පල් M1 හා සිම්පල් M2 ස්කන්ධ ඇති මැටිගුලි දෙකක් V1 හා V2 වේග වලින් දමලා ගන්නවා. එතකොට මෙම මැටිගුලි කැපිටල් M ස්කන්ධයේ එකවර ඇලීම සිදුවන අතර එසේ මැටිගුලි ඇලීමෙන් පසු සංයුක්ත වස්තුව සතු ප්‍රවේගය හොයන්න. එතකොට මේ මැටිගුලි ආශ්‍රිත ගානක් මැටි ගානක් තියෙනවා. ඒකේ රෝමී ලක්ෂණ 3ක් තියෙනවා. අපි පළවෙනි එක බලමු. පළවෙනි රෝමී ලක්ෂණයේ තියෙන දරුවෝ කැපිටල් M කියන මැටිගුලිය මෙන්න මේ ආකාරයට නිශ්චලව තියෙනවා. එතකොට M1 කියලා ස්කන්ධයකින් යුතු මැටිගුලිය මේ පැත්තට දමලා ගහම V1 කියලා ප්‍රවේගයකින් M2 කියන ස්කන්ධයකින් යුතු මැටිගුලිය මේ පැත්තට දමලා ගහම V2 කියලා ප්‍රවේගයකින්. එතකොට මේ තමයි
පද්ධතිය ආරම්භක ස්වභාවය. ඊට පස්සේ දරුවෝ මේ පද්ධතිය මේ මැටිකුලි තුන එකට ඇලුනට පස්සේ මේ ආකාරයට M1 M simple M2 මම උපකල්පනය කරන්නම්. මේ මැටිකුලි තුන එකට ඇලිලා හැදිච්ච සංයුක්ත වස්තුව යනවා කියලා මෙන්න මේ පැත්තට v කියලා ප්‍රවේගයකින්. හොඳයි. දැන් අපි ගහන්නේ v කියන ප්‍රවේගය. මෙන්න මේක. දැන් බලන්න දරුවෝ පද්ධතිය ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව පැහැදිලිව අඳුරගත්තා. දැන් එහෙමනම් රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දන්නවා. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. දාමු දරුවෝ මෙන්න මේ පැත්තට. දැන් එතකොට මේ පැත්තට තියෙන ගම්‍යතා ධනයි ඊට විරුද්ධ දිශාවට තියෙන ගම්‍යතා ඍණ වෙන්න ඕන. දැන් මෙයාගේ ගම්‍යතාවය මේ දිශාවට. ඒක පැහැදිලි. කෙලිම ගම්‍යතාවේ දිශාව වෙන්නේ ප්‍රවේග දිශාවමයි. M1 වරක් P1 මෙයාගේ ගම්‍යතාවයක් තිබෙන්නේ නැහැ. බිඳුවයි මොකද එයා නිශ්චලයි. මෙයාගේ ගම්‍යතාවය තිබ්බ අනිත් පැත්තට. ඒ නිසා ඍණ M2 වරක් B2 පද්ධතියේම ස්කන්ධය M1 ධන M2 ධන capital M ප්‍රවේගය V කියලා ගත්තා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය පැත්තට යන්න නැතුව මේ පැත්තට යන්නත් පුළුවන් නේද කියලා. අවුදරුවෝ එතනදී අපිට දීලා නැහැ කාගේ ගම්‍යතාවයද වැඩි කියලා. මෙයාගේ ගම්‍යතාවය වැඩි වුණා නම් දරුවෝ මෙයාට වඩා පද්ධතියේම අවසාන ගම්‍යතාවය මේ පැත්තට තියෙනවා. හැබැයි මෙයාගේ ගම්‍යතාවය වැඩි වුණා නම් මෙයාට වඩා මෙහෙටයි බලපෑම වැඩි. තුන පද්ධතියේම ගම්‍යතාවය මෙහෙට තියෙනවා. ඒක ඉතින් ඉලක්කම් වලින් දුන්නාට පස්සේ තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් අපිට අසමානතාවයක් දෙන්න. එහෙම එකක් මෙතන දීලා නැහැ. හොඳයි දරුවෝ. දැන් අපි සුළු කරමු M1 V1 ඍණ M2 V2 වියුක්ත කරන්නයි තියෙන්නේ. මෙන්න මෙයාගෙන් බෙදලා දාන්න. එතකොට M1 ධන M2 ධන capital M ඔක තමයි දීවේ. හරිම සමහර. එතකොට රෝම ඉලක්කම් 1 අපි හැදුවේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 තියෙන පොඩ්ඩක් සංකීර්ණ විදියට ගිහිල්ලා අපි බලමු මේ කොහොමද උඩ දාගන්නේ කියලා. රෝම ඉලක්කම් 2 බලන්න රෝමිලක්කම් දෙකේ M1 කියන ස්කන්ධය ඇවිල්ලා දරුවෝ V1 ප්‍රවේගයකින් මේ පැත්තට ඇවිල්ලා capital M මැටිකුලිය ඇලෙනවා. M2 ස්කන්ධය මේ ආකාරයට V2 කියලා ප්‍රවේගයකින් ඇවිල්ලා වදිනවා. වැදුනට පස්සේ අවසාන පද්ධතියේ ස්වභාවය මම මේ ආකාරයට ගන්නවා. මෙන්න මේ වගේ පැත්තකට යනවා කියලා ගන්නම් දරුවෝ. මේ සංයුක්තයම යනවා අන්නර පැත්තට. වෙන පාරක් පාවිච්චි කරමු. ඒකට පැහැදිලි. මේ සංයුක්ත වස්තුව සංයුක්ත මැටිකුලිය මෙන්න මේ පැත්තට යනවා කියලා ගමු V කියලා ප්‍රවේගය. එතකොට ඒ සංයුක්ත මැටිකුලියේ V කියලා ප්‍රවේගය සතු තිරස් සංරචකය Vx කියලා V කියන ප්‍රවේගය සතු සිරස් සංරචකය Vy කියලා දාගන්න. මොකද ආනත පැත්තකට තියෙන්නේ. එතකොට Vx සහ Vy වල සංප්‍රයුක්තයේ විදිහට තමයි V කියන ප්‍රවේගය නිර්මාණය වෙන්නේ. දැන් දරුවෝ මේක හදාගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ බලන්න එක ක්‍රමයක්. ඕගොල්ලන්ගේ ටියුට් එක හදපු විදිහටම හදාගෙන යන්න. ටික දරුවෝ එක ක්‍රමයේ විදිහට ගත්ත ඒ ආකාරයට මම හදාගෙන නම් එක ක්‍රමයේ සහ දෙක ක්‍රමයේ කියලා ක්‍රම දෙකකට හැදුවා. මම පළවෙනි ක්‍රමයේ හදනවා දරුවෝ. පළවෙනි ක්‍රමයේ විතරේ එකිනෙකට ලම්බක දිශා දෙකකට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දැම්මා. මොන බලන්න. ලොකු දෙයක් නෙමෙයි. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දැම්ම දරුවෝ මේ පැත්තට. අපි ඛණ්ඩාංක තලයක් ගත්තොත් x අක්ෂයේ ධන දිශාව පැත්තට මේ දාලා තියෙන්නේ. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය මෙහෙට දැම්මොත් ඔන්න බලන්න. ගැටුමට පෙර පද්ධතියේම මේ පැත්තට ගම්‍යතාවය. ඔන්න බලන්න. M1 වරක් V1. මෙයා ඉස්සල. එතකොට මෙයා ඔන්න බලන්න. M2 වරක් V2 මෙහෙම විභේදනය කරාම දරුවෝ V2 cos 90ක් වෙන්න ඕන. හැබැයි
දාන කොස් 90 කියලා කියන්නේ බිඳුවයි. તો බිඳුවක් තමයි මෙතනින් ලැබෙන්නේ. හොඳයි. පද්ධතිය අර විදිහට ඇරුණම capital M දාන, simple M1 දාන, simple M2 මේ පැත්තට නිර්මාණය වන සංරචකය Vx කියලා ගත්තා. දැන් දරුවෝ මේකත් බිඳුවයි Vx වල දාන්න පුළුවන්. Vx සමාන වෙනවා M1 V1 බෙදීම M දාන simple M1 දාන M2 on ඔයාලට ගන්න පුළුවන්. හරිම සමහරයි. ඊට පස්සේ දරුවෝ අපිට පුළුවන් ඒ විදිහටම රේඛීය ගම්‍යතා සංස්ථිතිය නියමයේ ඉහළට දාන්න. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය ඉහළට දාන්න. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය ඉහළට දාන්න. එතකොට දරුවෝ ඉහළට ආරම්භක ප්‍රවේග කොහොමද වෙන්නේ? මොන බලන්න. ඉහළට ආරම්භක ගම්‍යතා M1 වරක් V1 cos 90. මොකද යාව ඉහළට විභේදනය කරනවා නම් මේ බලන්න. cos 90ක් නවන්නවා. එතකොට ඔයාලා මේ කොටස බිඳුවක් වෙනවා. මොකද cos 90 බිඳුවයි. දාන capital M වල ගම්මිතාවේ බිඳුවයි. මොකද යා නිශ්චලයි. M2 වල නම් සිරස්වස ඉහළට. නැත්නම් y අක්ෂයේ දාන දිශාව පැත්තට ගම්මිතාවයක් තියෙනවා. M2 V2. පද්ධතිය මේකට අරුණාට පස්සේ M දාන simple M1 දාන simple M2 Vy මොනවා කරන්නේ? तो මේකක් බිඳුවක් එමනම් දරුවෝ Vy අපිට නිකම්ම හොයන්න පුළුවන්. කොහොමද? Vy සමානයි M2 V2 බෙදීම capital M දාන simple M1 දාන simple M2 හරිම සමයි. ඔයකට පැහැදිලි වෙන්නේ. දැන් දරුවෝ x අක්ෂයේ ධන දිශාවට පැත්තට තියෙන ප්‍රවේග සංරචකය වුණා සංයුක්ත වස්තුවේ y අක්ෂයේ ධන දිශාව පැත්තට තියෙන ප්‍රවේග සංරචකය වුණා. දැන් ඔය දෙන්නගේ සංප්‍රයුක්තය ගත්තනම් අපිට සංයුක්ත වස්තුවේ ප්‍රවේගය ගන්න පුළුවන්. දැන් අපි ඒ වැඩේ කරමු. මේ දරුවෝ පළවෙනි ක්‍රමය තමයි කියා දෙන තාම. හරිම සරලයි. බලන්න. දරුවෝ මේ පැත්තට තියෙනවා කොච්චරද Vx මම දැනට Vx කියලා දානවා පස්සේ අපි ආදේශ කරමු. මේ පැත්තට තියෙනවා Vy. මම මේ අදින්නේ මොකක්ද? අර මැටි කුලිය ඇල්ලුනායින් පස්සේ පද්ධතියේ ස්වභාවය. මේ පැත්තට තියෙනවා දරුවෝ සංප්‍රයුක්ත. එතන මේ ආකාරයට තියෙනවා. හොඳයි. අපි ඒක වී කියලා ගමු. වදන පයිදකරස් දාන්න පුළුවන් මෙතන ඍජු කෝණාශ්‍රයක් හැදිලා තියෙන නිසා. නේද? හොඳයි. ඒකත් Vy වෙනවා. එහෙනම් V සමානයි Vx වර්ග දාන Vy වර්ග වල වර්ගමූලය. දැන් බලන්න Vx මෙන්න තියෙනවා. M1 V1 බෙදීම capital M simple M1 දාන simple M2. ඒකේ වර්ගය. මේක වර්ග ගණිත දරුවෝ යටපදේ වර්ගය වගේම උඩ පදේ වර්ගයක් වෙනවා. ඒ විදිහටම අනිත් එක ගත්තොත් M2 V2 වල සම්පූර්ණ වර්ගය යට එනවා හරය විදිහට simple M1 දාන simple M2 ඔකේ වර්ගය. දරුවෝ මේකේ වර්ගමූලනේ මේ වගේ එකක් ඉතින් අනිසි විදිහට සුළු කරන්න යන්න එපා. පොදු පද ටික එළියට අරගෙන ලස්සන කරලා තියන්න. පොදු පද ටික එළියට අරගෙන ලස්සන කරලා තියන්න. ඔන්න මේනවාද? මෙන්න මේක පොදු පදයක් විතර අපිට එළියට ගන්න පුළුවන් කියලා. ඔන්න බලන්න. එකකට M දාන M1 දාන M2 වල සම්පූර්ණ වර්ගය. එතකොට මෙතන M1 V1 වල වර්ගය මෙතන M2 V2 වල සම්පූර්ණ වර්ගය. ඔය වර්ගමූලය තිබ්බදකෝ. දැන් දන්නවා එකේ වර්ගමූලය 1යි. මේ කොටසේ වර්ගමූලය ගනිද්දි මේ වර්ග ලකුණ නැති වෙනවා. හරිම සරලයි. පොළවේ පන්ති වලදී තුන් පොඩි ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දරුවෝ වර්ගමූලය ඇතුලේ ඉතුරු වෙන්නේ M1 V1 වල සම්පූර්ණ වර්ග දානම් M2 V2 වල සම්පූර්ණ වර්ග පමණයි. ඔන්න පළවෙනි ක්‍රමයෙන් අපි සංයුක්ත මැටිකුලියේ සංප්‍රයුක්ත ප්‍රවේගය හෙව්වා. කොච්චරද? ඊට පස්සේ දරුවෝ අපි යනවා දෙවන ක්‍රමයට. මේක ඇවිල්ලා දෛශික හා බද්ධ වෙච්ච ක්‍රමයක්. එතෙන්දී අපි ගාම්‍යතා සංස්කෘතික නියමයේ දානවා කිසිම දිශාවක් ප්‍රයෝජනෙට ගන්නේ නැහැ.
මොකද දෛශික ආකලනයේදී දිශාව යෙදෙනවා. මොන බලන්න. කෙලින්ම ගම්‍යතා සංස්ථිති නියමය. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දන්නවා. ආරම්භයේ තිබ්බ ගම්‍යතා ටික. මොන බලන්න. කොච්චරද? m1 වරක් v1 තිබ්බා මේ පැත්තට. දිශාවත් එක්කම දාගන්න ඕනේ. මොකද දෛශික ආකලනයක් නේ සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ හදේනේ බිඳුවයිනේ. ඒක වැඩක් නෑ. අල්ලලා දාන්න. ඊට පස්සේ m2 වරක් v2 තිබ්බා ඉහළට. හොඳයි. ඊට පස්සේ ඇලුනයින් පස්සේ m1 දාන m2 දාන කැපිටල් M වරක් v දිශාව මෙන්න මේ වගේ පැත්තකටයි තියෙන්නේ. v අපි දැන් v දන්නේ නැහැ දරුවෝ. මේ දිශාව දන්නේ නැහැ. දිශාව වලට පුළුවන් ඉතින්. අපි ඒක දැනට දාගමු θ කියලා. මම ඉස්සෙල්ලා ක්‍රමයේදී දිශාව හෙව්වේ නැහැ. ලොකු දෙයක් නැහැ ඉතින්. tan θ ගන්නකොට දරුවෝ මොකද වෙන්නේ? මේ බලන්න. tan θ ගන්නකොට සම්මුඛ පාදයේ vy සඳහා ලැබිච්ච එකෙන් බෙදලා vx සඳහා ලැබිච්ච එක. හොඳයි. දැන් මේ දෛශික දෙකේ ඓක්‍යයෙන් මෙයාව ලැබෙනවානේ. එහෙමනම් දරුවෝ මට මේක දැන් මෙතනින් එහාට ගන්න දෛශික ත්‍රිකෝණ නියමය දාන්න පුළුවන්. එහෙම නැත්නම් දෛශික සමාන්තරාශ්‍ර නියමය දාන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. එක්ක දෛශික ත්‍රිකෝණ නියමය නැත්නම් දෛශික සමාන්තරාශ්‍ර නියමය. මම දාන්නම් දරුවෝ දෛශික සමාන්තරාශ්‍ර නියමය. එහෙමනම් සමාන්තරාශ්‍රයක ශීර්ෂයකින් විහිදෙන පාද දෙකක් ඔස්සේ මෙන්න මේ දෛශික දෙක නිරූපණය කරගන්න ඕන. මොන බලන්න. ශීර්ෂයකින් විහිදෙන පාද දෙකක්. ඔන්න එකක්. හරිම සරලයි. m1 v1. මෙන්න අනිත් එක. ඉහළට. m2 v2. මෙන්න දරුවෝ සම්ප්‍රයුක්තය. අනාය. කොච්චර? හරිම සරලයි. on. ඒකේ අගය m1 ධන m2 ධන කැපිටල් M වරක් v. නමුත් මේ සම්ප්‍රයුක්ත වලට ගන්න පුළුවන් නේද පයි දෙකස් දාලා මේ දෙන්න ඇසුරෙන්. අන්න බලන්න. මේ දෙන්න ඇසුරෙන් ගන්න පුළුවන් අපිට මෙයා. ඒක නිසා දරුවෝ මට ලියා ගන්න පුළුවන් m1 ධන m2 ධන කැපිටල් M වරක් වීම තමයි ලැබෙන්නේ මෙන්න මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය. පයි දෙකස් පාරක් දාලා මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය ඇසුරෙන් මේක සඳහා ප්‍රකාශනයක් ලියමු. කොහොමද එන්නේ? මෙයාගේ වර්ගය m1 v1 වර්ග ධන m2 v2 වර්ග වල වර්ගමූලය. දැන් ඔන්න වියුක්ත කරන්න. ඉස්සල ක්‍රමයට වඩා බොහොම පියවර අඩුයි. හරිම ලේසි. ඔන්න දරුවෝ. දෛශික ආකාරය ඇසුරු වියුක්ත කරන්න මෙයා පැන්නුවා මෙහෙට. හරිම සරලයි. ඔන්න උත්තරේ ගත්තා. අපි දරුවෝ දිශාවත් වල දාමු. මොකද අපි ඉස්සල ක්‍රමයේ දිශාව වෙන්නේ නැහැ. ඒ ක්‍රමයේ තියෙන මේ දිශාව තමයි. මම ගත්තා tan θ. x අක්ෂ ධන දිශාවත් එක්ක සංයුක්ත මැටිකුලිය ගමන් කරන දිශාව සාධන කෝණය θ කියලා ගත්තා. සම්මුඛ පාදය m2 v2 බෙදීම බද්ධ පාදය m1 v1. දැන් θ උක්ත කරන්න. θ සමානයි tan inverse m2 v2 බෙදීම m1 v1. හරිද සර්? ඔන්න මම ක්‍රම දෙකට මේ ගාන හැදුවා. ඒ විදිහටම ටෙලිග්‍රෑම් ගෲප් එකේ උඹලන්ට ওই විදිහටම ක්‍රම දෙකට හදලා විදිය පැහැදිලිව ෆොටෝස් වලින් සහ රෙකෝඩින් වලින් මම පැහැදිලි කරා. දැන් දරුවෝ අපි රෝමි ලක්ෂණ 3ට යමු. කොහොමද 3 තිබ්බේ? මොන ආකාරයකද 3 ගැටලා තිබ්බේ? ඔව්. මේක දරුවෝ අංශක 60ක් ආනක තමයි ඇවිල්ලා ගැටෙන්නේ. අංශක 60ක් ආනක ඇවිල්ලා කැපිටල් M නිශ්චල මැටිකුලියේ කියනවා. හරි. බලන්න. දැන් මේමයි. සිම්පල් M1 මැටිකුලිය V1 ප්‍රවේගයෙන් මේ ආකාරයට එනවා. M2 මැටිකුලිය V2 ප්‍රවේගයෙන් මේ ආකාරයට එනවා. මේ මැටිකුලි දෙකේ ගමන් දිශා අතර කෝණය අංශක 60. ඇවිල්ලා කැපිටල් M මැටිකුලියේ එකවර වදිනවා.
ටික විශේෂම දැනගන්න ඕනේ අවස්ථා දෙකකදී නෙමෙයි එකපාර ඇවිල්ලා ඇදෙනවා. අලුතෙන් පස්සේ මෙන්න මේ විදිහට capital M M2 M1 කියන මැටිකුලි සංයුක්තය අපි ගමු යනවා කියලා v කියලා ප්‍රවේගයකින් අර ගන්නවා කියනවා. එතකොට මේ v කියන ප්‍රවේගයේ තිරස් සංරචකය Vx කියලා සිරස් සංරචකය Vy කියලා ගන්න. හරිද සමහරවිට. දැන් දරුවෝ අපි එක ක්‍රමයකට යනවා. එක ක්‍රමේ මතකයිනේ. එකිනෙකට ලම්බක දිශා දෙකකට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයේ දාලා v හොයනවා. එක ක්‍රමය. එතකොට මේ බලන්න රේගාසනි දානවා මම x අක්ෂයේ ධන දිශාව පැත්තට. ගැටෙන්න පෙර x අක්ෂයේ ධන දිශාව පැත්තට තිබ්බ ගම්‍යතා m1 වරක් v1 ධන බිඳුව. බිඳුව කියලා ගත්තේ දකුණේ කැපිටල් M ස්කන්ධය ගම්‍යතාවය. ධන මේ බලන්න මෙයාගේ තියෙන සංරචකය කොච්චරක්ද? m2 v2 cos 60 cos 60 සමානයි උන් තුන් දෙනාම එකතු වුණාම capital M ධන simple M1 ධන simple M2 වරක් Vx මේ පැත්තට තියෙන සංරචකයනේ Vx කියලා ගත්තේ නේද? හොඳයි. දැන් දරුවනේ අපි බලමු මේ කොහොමද ගොඩ දාගන්නේ කියලා මෙතන මෙහාට. මේ බලන්න M1 V1 ධන M2 V2 බෙදීම දෙක. බලන්න කොහෙන්ද දෙක ආවේ කියලා. දරුවෝ කොස්සට කියලා කියන්නේ භාගයයි. අන්න එතනින් තමයි ඔය දෙක ආවේ. මේ පැත්තේ capital M simple M1 ධන simple M2 Vx right. දැන් අපි Vx උත්තර කරමු. පාඩු පුළුවන් මෙතනින් පොදු හරයක් අරගෙන මේවා දෙකෙන් වැඩි කරලා ගතනම් දරුවෝ පොදු හරය ලැබෙනවා. දෙවාරයක් M1 V1 ධන M2 V2 බෙදීම දෙක තියෙනවා. ඊට පස්සේ දරුවෝ මෙයාගෙන් බෙදුන්නේ පද්ධතියම. දරුවෝ බලන්න M ධන M1 ධන M2 ඔන්න Vx හෙව්වා. හොඳයි. ඊට පස්සේ දරුවෝ ඔයාලට තියෙන රේඛ සනිය උඩට දාන්න. ඉහළට දැම්මොත් මම ලියන්නේ නැහැ. කෙලින්ම දැම්ම ඉහළට. ඉහළට ගත්තොත් කෙලින්ම M1 V1 cos 90. එතන මෙයා විභේදනය කරොත් උඩට cos 90යි නේද? ඒක වට පැහැදිලි ඇති. දාන M1 කියන එක නිශ්චලයි බිඳුවයි. දාන මෙයාගෙන් තියෙන දරුවෝ ඉහළට සංරචකයක් V2 sin 60. M2 V2 sin 60. සෙට් එක මාරුණාට පස්සේ capital M ධන simple M1 ධන simple M2 වරක් සිරස් සංරචකය Vy. දරුවෝ මේක බිඳුවයි cos 90නේ. දරුවෝ මේක සුළු කරාට පස්සේ ලැබෙනවා මූල තුනක් M2 V2 බෙදීම දෙකයි. අයි sin 60 කියලා කියන මූල තුන බෙදීම දෙකයි. ඊපස්සේ දරුවෝ මේකෙන් බෙදලා දාන්න මම මේ එකපාරම කරලා දානවා. එතකොට capital M M1 ධන M2 මොනද දරුවෝ Vy හෙව්වා. දැන් ඔය දෙකේ මොකද කරන්නේ? y දෙක රස පාරක් දාලා දරුවෝ ඕකේ සම්ප්‍රයුක්තය ගන්නයි තියෙන්නේ. හරිම සරල වැඩක්. ඊට පස්සේ අපි ඒක කොහොමද දෛශික ආකලනය ඇසුරින් කරන්නේ කියලා පැහැදිලි කරනවා. මම මේකේ කිරීමේ පියවර ලියන්නම්. ඕන බලන්න. මේ පැත්තට දැන් තියෙන දරුවෝ කොච්චරක්ද? Vx. Vx. එතකොට මේ පැත්තට තියෙන මොකද්ද? Vy. එතකොට සම්ප්‍රයුක්තය කොහොමද හොයන්නේ? π දෙක රැස් වලින්. π දෙක රැස් වලින්. කොහොමද හොයන්නේ? v සමානයි Vx වර්ග ධන Vy වර්ග වල වර්ගමූල. Vx මෙතන තියෙනවා. Vy මෙතන තියෙනවා. පද දෙකද දෙකේම පොදු පද විදිහට තියෙන මොකද්ද? දෙවාරයක් M M1 ධන M2. මේකෙත් ඒකම තියෙනවා. ඒක ලස්සනට එළියට අරගෙන සුළු කරගෙන යන්න පුළුවන්. දැන් එතනින් එහාට සුළු කිරීම ඔයාලට බාරයි. ඊට පස්සේ දරුවෝ මම මේක දෛශික ආකාරයට සිද්ධ කරන විදිය පැහැදිලි කරලා දෙනවා. ඔයාලට මේක කෝණය වන්න කිව්වොත් මොකද්ද වෙන්නේ? හරිම සරලයි. tan θ වන්න කිව්වොත් සම්මුඛ පාදයේ වෙන්නේ Vy මෙතන Vy. එයා බෙදන්න ඕනේ Vx වලින් මෙතන Vx. ඒතර ලස්සනට වල tan θ වලට අගයක් ලැබෙනවා.
දව එක ක්‍රමයකට යෝග හදන විදිහ තමයි ඔය පැහැදිලි කරේ. ඊට පස්සේ මම යනවා දෙක ක්‍රමය. දෛශික ක්‍රමයෙන් කොහොමද මේක හදන්නේ කියන එක පෙන්නනවා. දෛශික ක්‍රමය ගත්තොත් දරුවෝ කෙලින්ම රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දාන දිශාවක් සඳහන් කරන්නේ නැහැ. ආරම්භයේ ගම්‍යතාව m1 වරක් v1 තිබ්බ මෙහෙට. දාන ඊට පස්සේ m2 වරක් v2 තිබ්බා x අක්ෂයේ දාන දිශාවත් එක්ක අංශක 60ක් ආනතන. මෙයා බිඳුවේ නියම ලියලා වැඩකුත් නැහැ. මේ දෙන්න එකතු වෙලා හැදුන කැපිටල් M දාන m1 දාන m2 ස්කන්ධයකින් යුතු සංයුක්ත වස්තුවේ ප්‍රවේගය තිබ්බ මෙන්න මේ ආකාරයට. අපි ගමු දරුවනේ t කෝණයක් ආනතයි කියලා. ඔන්න ඒකේ ගම්‍යතාවය. වරන් ඇතුලේ දාලා තියෙන මේ දිශාව. හොඳයි. දැන් දෛශික සමාන්තර ශ්‍රේණික මේට තියෙනවා කොච්චරක්ද? sorry. දෛශික සමාන්තර ශ්‍රේණික දරුවෝ මේ පැත්තට තියෙනවා m1 v1. මේ පැත්තට තියෙනවා m2 v2. මේ දෙක අතර කෝණය 60යි. මොනද දරුවෝ දෙන්නගෙන් නිර්මාණය වන්නා වූ සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තය නිල් පාටින් එඳගන්න. right. සම්ප්‍රයුක්තයේ විශාලත්වය capital M ධන simple M1 ධන simple M2 වරක් v. නමුත් අපිට මේ සම්ප්‍රයුක්තය ලියා ගන්න පුළුවන් දරුවෝ දෛශික සමාන්තරාශ්‍ර මූලධර්මය ඇසුරේ. කොහොමද? p වර්ග ධන q වර්ග ධන දෙවාරයක් pq cos theta දෛශික දෙක අතර කෝණය. ඕකේ මාර්ග. හරිම සමහර. දැන් දරුවෝ මේක නේද මේ තියෙන්නේ. එමනම් අපිට මේක පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. m1 v1 වල සම්පූර්ණ වර්ගය දාන m2 v2 වල සම්පූර්ණ වර්ගය මේ දෙකයි cos 60න් බෙදලා එන දෙකයි කැපිලා යනවා. මොකද cos 60 කියන්නේ භාගයනේ නේද? m1 v1 දාන සුළු දාන මේ ගුණ කිරීමක් m2 v2 ඕක තමයි මොකකට සමාන වෙන්නේද? capital M දාන m1 දාන m2 වරක් ඊට සමාන වෙයි. ඕන්න දරුවෝ v ඉක්වලම එකයට m දාන m1 දාන m2 වර්ගමූල ඇතුලේ m1 v1 වර්ග දාන m2 v2 වර්ග දාන m1 v1 වරක් m2 v2 මතක පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට දරුවෝ ඒ ගන්න හදන්න. දැන් අපි ගැටළු අංක 2 අවසන් කරා. ඒකේ ආකාර දෙකම පැහැදිලි කරා. ඊට පස්සේ දරුවෝ මම එන්නයි හදන්නේ ඊළඟ ඔයගලන්ට දීලා තියෙන තුවක්කුවක් වාංගු වෙන ගන්න. අපි ඒක හදමු. බලන්න ගැටළු අංක 3 උණ්ඩ රහිතව බර කැපිටල් MG වන තුවක්කුවකින් ස්කන්ධයේ සිම්පල් M උණ්ඩයක් විවේගයකින් තිරස් ලෙස නිකුත් කිරීමේදී වෙඩි තැබීමකදී තුවක්කුව වාංගු වන ප්‍රවේගය අහලා දෙනවා. දරුවන් අවස්ථා දෙකක් හඳ ගන්න. මේ තියෙන්නේ වෙඩි තැබීමට පෙර අවස්ථාව. වෙඩි තැබීමට පෙර අවස්ථාව. ඕන බලන්න. මෙන්න තුවක්කුව. අපි පාරණ තාලේ තුවක්කුවක් හඳගමු. දරුවෝ උණ්ඩේ තියෙන මේ ආකාරයට. එතකොට මේ තුවක්කුව ස්කන්ධය තමයි කැපිටල් M තියෙන්නේ. උණ්ඩේ ස්කන්ධය තමයි සිම්පල් M කියලා තියෙන්නේ. මේ වෙඩි තියන ඉස්සල අවස්ථාව. මෙන්න දරුවෝ වෙඩි තැබීමෙන් පසු අවස්ථාව.
සාමාන්‍යයෙන් තුවක්කුවකින් වෙඩි තියපු ළමයි නම් දන්නවා තුවක්කුවකින් වෙඩි තියද්දී උණ්ඩේ ඉස්සරහට නිකුත් වෙනකොට මොකද වෙන්නේ? තුවක්කුව දරුවෝ පිටිපස්සට වාංගු වෙනවා. පිටිපස්සට වාංගු වෙනවා. ඒ වාංගු වෙන ප්‍රවේගය දරුවෝ මම u කියලා ගන්නවා. මොකද උණ්ඩය නිකුත් වෙන ප්‍රවේගය දීලා දිනවා v කියලා. right. දැන් බලන්න. දැන් සාමාන්‍යයෙන් වෙඩි තැබීමකදී හොඳට දරුවනේ තුවක්කුව මොකද කරන්නේ? තුවක්කුව හිර කරගන්න ඕනේ. හරියට. හරි. තුවක්කුව හරියට මේ ආකාරයට හිර කරගන්න. ආයතන මේ තුවක්කුව. උරපත්ලට හරියට හිර කරගන්න. එහෙම හිර කරගන්න නැතුව නිකන් මෙහෙම නිකන් අර ඔය හින්දි ෆිල්ම් වල වගේ එහෙම වෙඩි තියන්න බෑ. නිකන් අර ලොකු තුවක්කුව මෙහෙම අත් දෙකින් තියාන ඔහොම තියන්න බෑ. සාමාන්‍යයෙන් ඒ මොකද සාමාන්‍ය දැන් හුඟක් නූතන තුවක්කු නම් වාංගු වීමේ ප්‍රවේගය අඩු වෙන විදිහට ඒ තාක්ෂණය දියුණු වෙන විදිහ දියුණු තාක්ෂණය යොදාගෙන හදලා තියෙනවා. මේ වගේ තුවක්කුවකින් මේව තියන්න බෑ. හරිද? ඩුබුංගාල තුවක්කුව පිටිපස්සට වාංගුවේ උණ්ඩේ කොහෙටවත් ඒ. හරිද? අනිත් එක හරියට හිර කරගත්තේ නැතුනොත් සමහරවිට හරියට තියාගත්තේ නැතුනොත් දැන් එච්චර සවිශක්තිමත් පුද්ගලෙක් නොවේ නම් සමහරවිට උරහිස පැනලා යන්නත් පුළුවන්. සැලකිලි වාංගු වීමක් වෙනවා මෙන්න මේ පරණ තාලේ තුවක්කුව. හරිද? එතකොට හරියට තුවක්කුව උරහිසට හිර කරගත්තම තමයි විදි තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ටක් ගාලා පොඩ්ඩක් වාංගු වෙනවා. හරිද? ඒ වගේ වාංගු වීමක් සිද්ධ වෙනවා. දැන් වාංගු වෙන ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. දැන් බලන්න දරුවෝ මම දානවා රේඛීය ගම්‍යතා සංස්ථිති නියම. රේඛීය ගම්‍යතා සංස්ථිති නියම. මේ දිශාවට දානවා. ආරම්භයේදී උණ්ඩයක් නිශ්චලයි තුවක්කුවක් නිශ්චලයි. ඔන්න ආරම්භයේ ගම්‍යතා. ඊට පස්සේ දරුවෝ විදි දෙවීමෙන් පස්සේ උණ්ඩය යනවා මෙහෙට. තුවක්කුව එනවා මෙහෙට. ඒක නිසා ඍණයි. මේ පැත්තට දැම්මේ නේද? ඒක කැපිටල් M මාරක් U. දැන් මේ පැත්ත බිඳුවයි මෙයාව ගෙන්න මෙහෙට කැපිටල් M මාරක් U සමානයි ඔන්න. දැන් මොකද වෙන්නේ? දැන් දරුවෝ පාඩ පුළුවන් U1 U සමානයි MV බෙදීම කැපිටල් M. හරිම සමහර. ඔන්න ආකාරයට තමයි ඒක හොයන්නේ. right. ගැටළු අංක 4 බලන්න. කැපිටල් M ස්කන්ධයකින් යුතු බෝම්බයක් පුපුරා යනු ලබන්නේ එම්බෙදීම 4 එම්බෙදීම 2 වන ස්කන්ධ 3කින් යුතු කැබලි 3ක් බවට පත් වෙමින් එල්ලා තිබූ බෝම්බය එම කැබලි 3 විසිරෙන අයුරු පහත රූපයේ පෙන්වා ඇත. C කැබලේ ආරම්භක ප්‍රවේගය කොපමණද? හොඳයි. එතකොට එල්ලන තිබ්බ බෝම්බයක් කැලේ 3කට පුපුරලා යනවා. පුපුරා යාමක් සඳහා ගම්‍යතා සංස්ථිතිය මේ දාන්න පුළුවන්. ඒකට කෙනෙක් කියන්න පුළුවන් පුපුරා යාමකදී බලයක් ඇති වෙන්නේ නැද්ද? දරුවෝ ඇති වෙනවා. ඒවා අභ්‍යන්තර බල. බාහිර අසමතුලිත බල නොවේ. අභ්‍යන්තර බල තිබ්බයි කියලා රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය යොදන්න කිසිසේත් බාධාවක් වෙන්නේ නැහැ. හරිද? බලන්න. මෙන්න මේ ආකාරයට එල්ලලා තියෙන වස්තුව කැපිටල් M මොනදෝ කෑලි 3කට බෙදලා යනවා. මෙදිනේ කියන එක මෙදිනේ C කියන කොටස ඒක පැහැදිලිව රූප සමානය ඇඳලා දීලා දෙනවා ඔයගලන්ට. තව කැලලක් තියෙන B කියලා. මෙයාගේ ස්කන්ධයෙන් බෙදීම 4යි. මෙයාගේ ස්කන්ධයෙන් බෙදීම 2යි. මේ කියන පුරුෂයන් ස්කන්ධයෙන් බෙදීම 4යි. හරි නේද? එම්බෙදීම 4 එම්බෙදීම 4යි සෙට් වුණා එම්බෙදීම 2ක් වෙනවා. ඒ එම්බෙදීම 2කට මෙයාව සෙට් වුණාට පස්සේ මුළු ස්කන්ධෙම කැපිටල් M ලැබෙනවා. මෙන්න මේ කියන එක නේද රූප පුපුරලා x අක්ෂයේ ඍණ පැත්තට යනවලු කොච්චර වේගයකින්ද? CIMS ඍණ එකක වේගයකින්. b කියන එක කියලා පල්ලෙහාට යනවා 2CIMS ඍණ එකක වේගයකින්. මෙන්න මේ හාද්‍යයේ වේගය තමයි දන්නේ නැත්තේ. ඊදරුව යාව මෙන්න මෙහෙම දාගමු. මෙයාගේ ප්‍රවේගය මෙන්න මේ පැත්තට තියෙනවා v කියලා. ඒකේ දරුවෝ තිරස් සංරචකය මම ගන්නම් vx කියලා. සිරස් සංරචකය මම ගන්නම් vy කියලා. හරිම සරලයි. හරිම සරලයි. දවාට උනන් එකපාර දාලා හදන්නත් පුළුවන්. රේඛීය ගම්‍යතා සංස්ථිතියේ උනන් දෛශික ආකලනයත් එක්ක හදන්න පුළුවන්. නැත්නම් එකපාර දාලා හදන්න පුළුවන්. මම දරුවෝ මෙහි එක ක්‍රමයකට හදන්නම්. හුඟක් ළමයි අවබෝධ වෙන එකක්. මේ බලන්න දරුවනේ. මම දානවා රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය මෙන්න මේ දිශාවට. රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය දානවා මෙහෙට.
මෙහෙට ආරම්භයේදී ගම්‍යතාවයේ බිඳුවයි. ඒ බෝම්බේ එල්ලලා තිබ්බ මිසක් ආරම්භයේදී පුරලා තිබ්බේ නෑනේ. අවසානයේදී මෙහෙට ගම්‍යතාවය මේ බලන්න එම්බෙදීම 4 වරක් Vx. මෙන්න මෙයාගේ. එම්බෙදීම 4 වරක් Vx. එතකොට මෙයා මෙහෙට යන්නේ. ඒක නිසා ඍණ එම්බෙදීම 4 වරක් C. දෙතොර කෙනෙක් කියන්න පුළුවන් මේකෙන් නැද්ද? නෑ නේද? මේකෙන් නෑනේ. මේකෙන් නෑ. එයායින් නෑ. ඇයි? තිරස් දිශාවට මේව ලම්බ ගයිනේ. ඉතින් ලම්බ වුණාම මොකද වෙන්නේ? විභේදනය කරොත් කොස් අණුවක් වෙනවනේ. කොස් අණුව කීයද? බිඳුවයිනේ. ඒකෙන් දෙවිලියට වැඩක් නෑ. දැන් මේ බෙදීම 4 ලස්සන කපලා දැම්මට පස්සේ Vx ලැබෙනවා දරුවෝ C ms වෙන එක කියලා. එහෙමනම් මෙන්න මේ C කියන කොටසේ තිරස් සංරචකයේ C යි. එහෙනම් දරුවෝ රේඛා සංවිධාන උඩට රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය උඩට දානවා. ආරම්භයේදී බිඳුව එල්ලලා තිබ්බ බෝම්බේ මොන ගම්‍යතාවයක්ද නේ? පුපුරලා ගියාට පස්සේ C කියන කොටසේ සංරචකයේ Vy කියලා ගන්න තියෙනවා නේද? එම්බෙදීම 4 වරක් Vy. ඍණ ඇයිනම් මෙහා දෙපළයක් නැති අපි දැන් උඩටනේ. හරි. ගම්‍යතාවනේ ස්කන්ධය වරක් ප්‍රවේගය 200. දැන් දරුවෝ අපිට පුළුවන් m එකක් කපලා දාන්න. නේද? මෙයා මෙහෙට පාන්නම්. මේක සුළු කරලා දාමු 100. මොන මේවා පෑන්නුවා ඍණ 100 මෙහෙට ගෙනාව ධන 100 වුණා. Vy බෙදීම 4 හරස් ගුණ කරා. Vy සමානයි කීයද? 400. 400යි මෙස්ට්‍රුනේ. දැන් සිරස් සංරචකය දන්නවා. තිරස් සංරචකය දන්නවා. එහෙමනම් මේක වෙන එක මහ ලොකු දෙයක්ද? නෑ. කොහෙත්ම නෑ. ඇයි දරුවෝ? මෙහෙට 100යි. මෙහෙට 400යි. පයිතගරස්ගේ සරණපත. ඔන්න. v කෙලිම ගියක් වෙනවද? c වර්ග ධන 4c වර්ගයේ වර්ගමූල. හරිම සර්. ඒක දාලා උත්තරය ගන්න තියෙන්නේ. හොඳයි දරුවෝ. ඊට පස්සේ අපි ගැටලු සෙට් එක හදාගෙන ගියා. මොනවද තුමස් ගැටලු සෙට් එකම හදුවා. අපි තව ගණන් ටිකක් කරමු. මම දරුවෝ ඊළඟට හදනවා කන්සෙප්ට් ලර්නින් ටියුට් එකේ විශේෂ ගණන් කිහිපයක්. කන්සෙප්ට් ලර්නින් ටියුට් එකේ විශේෂ ගණන් කිහිපයක්. විශේෂයෙන් මේ බෝඩ් 2 එක ගාන මගෙන් ගොඩක් කට්ටිය අහුවා. මම ඒක මුලින්ම අත ගහන්න. හරිම සරලයි. කොහොමද ඉතින් ෆිසික්ස් එහෙම තමයි නේද? හරිම සරලයි. හා දරුවෝ මේකේ තියෙන මෙන්න මෙහෙම ගානක්. මේක මම හදනවා ක්‍රම 3කට. තුන්වෙනි ක්‍රමේ වාට දැම්ම තේරෙන එකක් නැහැ. ඒක මම හදන්නේ බල සමතුලිතතාව සහ ගුරුත්ව කේන්ද්‍රය කියන තීරි පාඩ එක අරගෙන පොඩි මනෝමය ක්‍රමයක් විදිහට. ඒක උඹලන්ට හොඳට තේරෙයි. දැන් ලබන සතිය අපි පටන් ගන්න බලය සහ බල සමතුලිතතාවය ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩම. ඒකෙන් සුපිරියට ඒක තේරෙයි. අනිත් කොටස් දෙක නම් ඔයාලා දැන් තේරෙන්න ඕන. ඔන්න බලන්න දරුවෝ. මේකේ තියෙන මෙන්න මෙහෙමයි. මම මේ හදන්නේ කන්සෙප්ට් ලර්නින් ටියුට් එකේ 36 වන ගාන. ස්කන්ධය 15 kg වූ සුනකෙක්. ස්කන්ධය 15 kg වූ සුනකෙක් ස්කන්ධය 30 kg වූද දිග මීටර් 5ක් වූද සමතල බෝට්ටුවක පිටුපස සිටි. මොනද වූ බෝට්ටුවක්. මම මේක ආකාර ගණනාවකට හදනවා බෝට්ටුවක්. අපි යක් ලොකුවට නේද? ඔන්න ආකාරයට බෝට්ටුවක් තියෙනවා. මෙන්න සුනකය. බල්ලා කියන්න නරකයි. සුනකය හොඳයි. ඔන්න. අපි යන්න ලස්සට සුනකය. අවුලක් නැහැ. හරි. දුර මෙයාගේ ස්කන්ධය 15 kg. බෝට්ටු ස්කන්ධය 30 kg. දැන් කියනවා මීටර් 5ක් දිගයි. එතන මේ දිග දරුවෝ මීටර් 5යි. බෝට්ටු තට්ටුවේ දිග මීටර් 5යි. දැන් කියනවා බෝට්ටුවක් නිදහසේ පාවි තියෙනවා. මොකද ලස්සනට පාවි තියෙනවා. කිසි කලබලයක් නැහැ කොහෙටවත් ගහගෙන යන්නේ නැහැ. හරි. ඊට පස්සේ කියනවා ඉවුරක් තියෙනවා මේ ඉවුරේ කිට්ටුව ලක්ෂයක මෙයා මීටර් 10ක් ඈතින්ලු තියෙන. මේ දින දරුවෝ ඉවුර. ඉවුරේ කිට්ටුව ලක්ෂයක මීටර් 10ක් ඔන්න මේ විදිහට තියෙනවා. ආනතියක් තියෙනවා. sorry.
පරතරයක් තියෙනවා. දැන් කියනවා මේ බල්ලා හිමින් සැරේ එනවලු මේ බෝට්ටුවේ අනිත් කෙළවරට. ඒකනේ කියන්නේ බල්ලානේ සුනකයා. හරි. සුනකයා. දැන් සුනකයා ඉගුර දෙසට නියත වේගෙන් ඇවිද බෝට්ටුවේ ඉදිරිපසට පැමිණි. බෝට්ටුව හා ජලය අතර ඝර්ෂණ බල නොමැතිය උපකල්පනය කරයි. ඇයි වචන දීලා තියෙන්නේ? බාහිර අසමතුලිත බලයක් පද්ධතිය මත නැහැ කියන එක පිළිබිඹු වෙන්නේ. දැන් සුනකයා ඉවුර දෙසට නියත වේගෙන් ඇවිද බෝට්ටුවේ ඉදිරිපසට පැමිණි. ජලය හා බෝට්ටුව අතර ඝර්ෂණ බල නොමැති යයි උපකල්පනය කර බෝට්ටුවේ ඉදිරිපස සහ ඉවුර අතර දුර සොයන්න. දැන් බලන්න දරුණේ වෙනදී. මේ සුනකයා ෂේප් එකේ මෙන්න මෙතනට එනකොට එයා ඉස්සරහට ගමන් කරන්න නම් එයා බෝට්ටුව කොහෙටද තල්ලු කරන්න ඕනේ කකුල් වලින්? දරුවෝ ඔරුවක් ඉස්සරහට යන්න නම් හබල ගන්න ඕනේ කොහෙද? පිටිපස්සට. ඔරුවක් ඉස්සරහට යන්න නම් දරුවෝ හබල ගන්න ඕනේ පිටිපස්සට. එතකොට එතනින් ඔයාලට තේරෙනවා ගම්මෙදා සංස්කෘතියේ අර ක්‍රියාවක් සහ ප්‍රතික්‍රියාවක් තියෙන්නේ. අපි හබලෙන් මේ පැත්තට වතුර තල්ලු කරද්දී අර හබල මත වතුර මගින් ඉස්සරහට වලයක් එදිලා බෝට්ටුව සහිතව ඒ හබල් ගාපු පුද්ගලයා යනවා ඉස්සරහට. දැන් මෙතනදී බල්ලා ඉස්සරහට යනකොට යාගේ පාද වලින් දරුවෝ බෝට්ටුව පිටිපස්සට තල්ලු කරනවා. ඒක නිසා බල්ලා මෙන්න මේ වගේ තැනකට එනකොට බෝට්ටුව ටිකක් පිටිපස්සට එනවාම ඔන්න දරුවෝ සැබෑ සිද්ධිය. බල්ලා මෙතනට එනකොට මොකද වෙන්නේ? බෝට්ටුව පිටිපස්සට පාන. දැන් මේ බෝට්ටුවේ ඉස්සරහා ධාරය පිටිපස්සට ආපු දුර දරුවෝ මම ගන්නම් x කියලා. මේ දින අර ඉවුර. මම මේක ආකාර දෙකකට හදනවා. තොරතුරු මේ දුර වෙනස් වෙන්නේ නැහැ. ඒකෙදි මීටර 10ම නෙමෙයි. හරි. right. දැන් බලන්න දරුවෝ. දැන් උඩ බල්ලා මේ ජලයට සාපේක්ෂව කොච්චර විස්ථාපනයක්ද සිද්ධ කරලා තියෙන්නේ? දරුවෝ බලමු මුලින් මේ පිටුමේ හිටියේ මෙතනට නම් ආවේ මේ දුර මීටර 5ක් නම් මේ දුර x නම් හරියට මෙතන ඉඳන් මෙතනට තියෙන දුරත් x වෙනවා. මේ බෝට් පිටිපස්සේ කෙලවරනේ. ඉස්සරහා කෙලවර x දුරක් මෙහෙට ආවම පිටිපස්සේ කෙලවරත් x දුරක් වෙනවා. දරුවෝ බල්ලා ජලයට සාපේක්ෂව පහරින x දුරක් ගමන් කරලා තියෙනවා. ඔන්න බලන්න දරුවෝ මම දානවා රේඛීය ගම්මෙදා සංස්කෘතිය කියන්නේ. මේ දාන්නේ බෝට්ටුවට සාපේක්ෂව. බෝට්ටුවට සාපේක්ෂව. අපි මේකට කියනවා බෝට්ටුවේ ආරම්භක පිහිටුමට සාපේක්ෂව කියලා. බෝට්ටුවේ ආරම්භක පිහිටුමට සාපේක්ෂව කියලා ගන්නත් පුළුවන්. නැත්නම් බෝට්ටුවට සාපේක්ෂව කියලා ලියන්න. සාපේක්ෂව. දානදරු රේඛීය ගම්මෙදා සංස්කෘතිය නියම. අනු බලන්න දාන විදිය. මේක ක්‍රමයක්. මම එක ක්‍රමය කියලා දානවා. බෝට්ටුවට සාපේක්ෂව රේඛීය ගම්මෙදා සංස්කෘතිය නියම දානදරු මේ පැත්තට. ඔන්න බලන්න. බෝට්ටුවට සාපේක්ෂව සුනකයාගේ වේගය. දැන් ආරම්භයේදී ගත්තොත් මෙයා මෙතන නිශ්චලව තියෙනවා. සුනකයාත් නිශ්චලයි, බෝට්ටුවත් නිශ්චලයි. ඔන්න සුනකයා යනවා. ඒක තමයි දරුවෝ දෙවන අවස්ථාව. සුනකයාගේ ගම්මිතාවේ තියෙන මෙහෙටයි බෝට්ටුවට සාපේක්ෂව කොච්චර දුරක් යනවද? මීටර 5ක්. බෝට්ටුව මත මීටර 5ක්. අපි ගමු මෙයා මේ කෙළවර ඉඳන් මේ කෙළවරට එන්න ගතවන කාලය t කියලා. ඔන්න ප්‍රවේගය හෙව්වා. මොකක්ද ඒ කරේ? දරුවෝ බෝට්ටුවට සාපේක්ෂව සුනකයා ප්‍රවේගය නෙවනේ. ඉතින් බෝට්ටුවට සාපේක්ෂව සුනකයා ගමන් කර දුර බෙදුව කාලය. ඍණ ඇයි ඍණ වෙන්නේ? බෝට්ටුව එනවා දරුවෝ බෝට්ටුවේ ආරම්භක පිහිටුමට සාපේක්ෂව ආපස්සට. හැබැයි බෝට්ටුව විතරක් නෙමෙයි. බෝට්ටුවේ ඉන්න සුනකයාත් එනවා. බෝට්ටුවේ ආරම්භක පිහිටුමට සාපේක්ෂව බෝට්ටුවයි සුනකයයි කියන දෙදෙනාම x දුරක් මෙහෙට එනවා. මෙතනදී සුනකයා යනවා බෝට්ටුවට සාපේක්ෂව මෙහෙට. බෝට්ටුවේ ආරම්භක පිහිටුමට සාපේක්ෂව දරුවෝ එතකොට යා මීටර 5ක දුරක් ගිහිලා තියෙනවා. එතකොට බෝට්ටුවේ ආරම්භක පිහිටුමට සාපේක්ෂව බෝට්ටුව සහ සුනකයා කියන දෙදෙනාම ආපස්සට ඇවිල්ලා තියෙනවා x දුරක්. එහෙමනම් මෙන්න 30 ධන 15. මොකද බෝට්ටුව සහ සුනකයා දෙදෙනාම x දුරක් ආවා. ඔය කියන කාලේ. මම t කියලා ගත්තේ කාලය.
බල්ලට සුනගෙන මෙතන මෙතනට යන කාලේ. හරි. දැන් දරුවෝ මෙයාව ගන්න මෙහෙට. මෙතන එකතු කරාම කීයද? 45. x මෙහෙට ගෙනාම ධන වෙනවා. යට t තියෙනවා. මේක කීයද? ඒක 75ක් වෙනවා. ඒක අපි කොහොම තියාගමු. t ට t කැපිලා ගියා. 15 වේව දරුවෝ 3ක් තියෙනවා. දැන් x කීයද? 5 බෙදීම 3යි. ඒ කියන්නේ කීයද? 1.66 ගණක් අපි 6.7යි කියලා දාමු. දැන් මේ දුර 1.67යි නම් ඉවුරේ ඉඳන් මෙතනටම තියෙන දුර කීයක් වෙනවද? 11.67. ඔන්න දරුවෝ එක ක්‍රමය. බෝට්ටුවට සාපේක්ෂව දැන්. මෙන්න දරුවෝ දෙවන ක්‍රමය. දෙවන ක්‍රමය. එතන දරුවෝ වස්තු දෙක වෙන වෙනම සලකනවා. මේක පැහැදිලි ඇති. දෙවන ක්‍රමය. දෙක ක්‍රමේදී අපි දාන්නේ දරුවෝ ජලයට සාපේක්ෂව. ජලයට සාපේක්ෂව. මම දානවා රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය. ඔන්න දරුවෝ ජලයට සාපේක්ෂව ගත්තොත් ආරම්භයේදී බල්ලත් නිශ්චලයි බෝට්ටුවත් නිශ්චලයි. එතකොට බල්ලා මෙහෙට යනකොට ඇත්තටම ගඟට සාපේක්ෂව බල්ලා ගිහිල්ලා තියෙන්නේ මීටර් 5ක දුරක් නොවේ. ඇයි ඉතින් බෝට්ටුව පස්සට යනකොට ගඟට සාපේක්ෂව මේ නිශ්චල ජලයට සාපේක්ෂව දරුවෝ බල්ලා ගිහිල්ලා තියෙන්නේ 5 x දුරක්. එහෙනම් 15 වරක් 5 x. අපි ගමු t කාලයකදී ගියේ. එහෙනම් ගමන් කළ දුර කාලයෙන් බෙදුවම වේගය ලැබෙනවා. හරිම සරලයි. ජලයට සාපේක්ෂව නිශ්චල ජලයට සාපේක්ෂව මෙයා ගිහිල්ලා තියෙන මෙච්චර දුර. ඊට පස්සේ බෝට්ටුව විතරක් ජලයට සාපේක්ෂව දැන් දෙන්නට වෙනම දාන්න ඕනේ ජලයට සාපේක්ෂව නැති. බෝට්ටුව විතරක් දරුවෝ චලනය වෙලා තියෙන කොච්චර දුරක්ද? ජලයට සාපේක්ෂව x දුරක් මෙහෙට. බෝට්ටුවේ ස්කන්ධය 30යි. x දුරක් ඇවිල්ලා තියෙනවා t කාලෙ තුල. ඔන්න ජලයට සාපේක්ෂව දාද්දි දරුවෝ දෙන්න වෙන් වශයෙන් දාන්න. මොකද මේ දෙදෙනාගේම චලිතය සිද්ධ වෙන්නේ ජලය නැමැති අවකාශය මත. හරිද? ඒතර බෝට්ටුවට සාපේක්ෂව දාද්දී බල්ලයි ඊට පස්සේ දෙවන වස්තුව වෙන්නේ බල්ලා සමග බෝට්ටුව. අන්න දෙවන පද්ධතිය විතර ගන්න. බල්ලා වෙනමයි බල්ලා සමග බෝට්ටුව වෙනමයි. මේ දෙක තමයි වෙන වෙනම සලකන්නේ. දැන් ජලයට සාපේක්ෂව ගන්න ඉතින් බෝට්ටුවයි බල්ලවයි පැහැදිලිව දෙන්නව වෙන වෙනම දාන්න පුළුවන්. ඔන්න දරුවෝ වෙනදී. දැන් මෙයා මට ගන්න පුළුවන් දරුවෝ මෙහෙට 30ක් x බෙදීම t. එතකොට මෙතන තියෙනවා 15 5 x බෙදීම t. t ට t 50. 15 වේවත් 2යි. 2ක් x සමානයි 5 x. දරුවෝ මේ x මෙහෙට ගියේ. එතකොට කීයක් x වෙනවද? 3ක් x සමානයි 5යි. ඒ කියන්නේ දරුවෝ x කීයද? 5 බෙදීම 3යි. අර උත්තරේම ආව නේද? ඔව්. මොකද මොන ක්‍රමයෙන් හැදුවත් උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. බලන්න හොඳට ජලයට සාපේක්ෂව දාද්දි බෝට්ටුව වෙනමයි බල්ල වෙනමයි ගත්තේ. බෝට්ටුවේ ආරම්භක පීඨුමට සාපේක්ෂව දාද්දි බල්ලට සහ බල්ලා සමග බෝට්ටුවට තමයි දැම්මේ. ඔන්න දරුවෝ තුන්වෙනි ක්‍රමය. ඒක පොඩ්ඩක් තේරෙන එකක් නැහැ බල සමතුලිතතාවය කියන කොටස. අපි තාම උගන්වන්න නැති නිසා මගේ වගකීමක් තමයි ඒක පොඩ්ඩක් උගන්වන්න එක. මොකද ඇතැම් පාසල්වල දැන් ඔන්ලයින් උගන්වන පාසල්වල ඒක කරලා තියෙනවා. ඒ නිසා මම ඒක පොඩ්ඩක් කියලා දෙන්න. මෙන්න මෙහෙම දරුවෝ ඒක හිතන්නේ මම ඒකට වෙනම රූපයක් අඳගත්තත් ඒටුවක් නෑ. මෙන්න මෙහෙම හිතන්නකෝ. හරිද? දැන් දරුවෝ බල්ලා මෙතන ඉන්නවා. එකගේ බර කීයද? 15යි kg. හරියටම බෝට්ටුවේ මැදින් බෝට්ටුවේ බර තියෙනවා. මේක ස්කන්ධය 15යි kg. බෝට්ටුවේ බර 300යි නිවුටන්. මොකද බෝට්ටුවේ ස්කන්ධය 30යි kg. එතකොට බල්ලා මේ විදිහට බල්ලගේ බර ක්‍රියාත්මක වෙන 150යි. එතකොට බල්ලා සහ බෝට්ටුව කියන දෙදෙනාගේ සංප්‍රයුක්ත බර ක්‍රියාත්මක වන්නා වූ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය දරුවෝ තින්නේ මෙන්න මේ වගේ. මේ වගේ තැනක. එතකොට පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට නිව්ටන් 450ක බලයක් ක්‍රියාත්මක කරන මේ ගුරුත්ව කේන්ද්‍රය අසුරින් හොයන එක දරුවෝ හරිම සරලයි. මනෝමයෙන් ටක් ගාලා උත්තරේට යන්න පුළුවන්. හරිද? එතකොට දරුවෝ බලන්න ඕනම
ඕනම බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක කරන ඕනම පද්ධතියක ගුරුත්ව කේන්ද්‍රය වටා සම්ප්‍රයුක්ත ගූර්ණයේ දරුව ශුන්‍යයි. එතකොට ගුරුත්ව කේන්ද්‍රය වටා දක්ෂිණාවර්ත ගූර්ණයයි ගුරුත්ව කේන්ද්‍රය වටා වාමාවර්ත ගූර්ණයයි සමාන වෙන්න නම් මෙන්න මේ දුරවල් අතර අනුපාතය මේ බලවල අනුපාතයේ ප්‍රතිලෝමය වෙන්න ඕනේ. මෙයා 300 මෙයා 150යි නම් දරුව 2 අණු එකනේ. එතකොට දුරවල් අතර අනුපාතය එන්න ඕනේ 2 අප එකාට 1 1 අප එකාට 2 එක අණු දෙක අනුපාතයට දෙක අණු එක නම් බල අතර අනුපාතය එක අණු දෙක අනුපාතයට තමයි ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර සකස් වෙන්නේ. ඒතර ඔයා දන්නවා මේ දුර කීයද? මේ දුර දරුවෝ මීටර 5න් භාගයයි. මීටර 5න් භාගයයි නේද? ඒතර 2.5යි 2.5න් කොටස් 3කට බෙදලා එකක් තමයි මෙතන තියෙන්නේ. 2.5 කොටස් 3කට බෙදලා කොටස් 2ක් තමයි මෙතන. එතකොට ඊළඟ අවස්ථාව ගත්තොත් මතක තියාගන්න පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන්නේ නැහැ. ඒකෝට දරුවෝ මේ තියෙන්නේ බෝට්ටුවේ බර අපි ඒක ඉස්සෙල්ලා ආකාරයට මේ පෑනෙම සටහන් කරගමු. මේක ටිකක් අපහැදිලි නම් දරුවෝ මේක ගැන බය වෙන්න එපා. මොකද එළබෙන සතිය ඔයගලන්ට බල සමතුලිතතාවය සහ ගුරුත්ව කේන්ද්‍රය කියා දෙනවා. මෙතනින් 300යි. ඔන්න දරුවෝ බල්ලා මෙතනට ආවා. බල්ලා මෙතනට ආව. දැන් මේ පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නේ බර. කීයද? දරුවෝ මෙතනින් ක්‍රියාත්මක කරන බර කීයක් වෙනවද? බල්ලගේ 150යි නේද? 150යි. මොකද මේ බල්ලගේ කිලෝග්‍රෑම් 15යි ස්කන්ධය. දැන් දරුවෝ අලුත් ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතනින් තියෙන්නේ 450යි. මොකද බරවල් දෙකේම එකතුවනේ. මම g new කියලා දාන්නම්. මෙන්න මෙතන ඉඳන් එක අණු මේ පැත්තෙන් ගත්තොත් 2යි. ඔන්න අනුපාතර තියෙනවා. දැන් දරුවෝ එතකොට බෝට්ටුව චලනය වෙලා තියෙන්නේ. බෝට්ටුවේ ගුරුත්ව කේන්ද්‍රය ගැන හිතන්න. මෙතන තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය මෙතනට නැවිලා තියෙන්නේ. ඒතර බලලා ඉස්සරහට යද්දී බෝට්ටුවේ ගුරුත්ව කේන්ද්‍රය කොච්චර දුරක් ගියාද කියන එක අවබෝධ කරගන්න ඕනේ. පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය ගමන් කරපු දුර ඇසුරින්. ටික ගාලා හිතන්න පුළුවන්. මෙන්න මේ දුරවල් දෙකේ එකතුව. මේ පැත්තෙන් එකක් තියෙනවා 2.5 3කට බෙදලා මොකක් කරන්න ඕනද? එකකින් එකක් ගන්න. හරිද? ඊට පස්සේ මෙතනනුත් යනවා දරුවෝ 2.5 3කට බෙදලා එකකින් එකක්. ඊට පස්සේ දරුවෝ මේ දෙක එකතු කරන්න. එතකොට මේ ග්‍රැවිටි පොයින්ට් එක මෙතන ඉඳන් මෙතනට ගිය දුර. ඔන්න බලන්න අපි හොයන විදිහ 2.5 3කට බෙදලා එකක් තමයි මේ දුර. ඒ වගේ දෙකක් ගන්න එපායි. ඔන්න දරුවෝ එතකොට ලැබෙනවා 5 බෙදීම 3යි. ඒ කියන්නේ 1.5 මොකද උඩින් 2.5 දෙකක් 5යි නේද? 1.67යි කියලා ලැබෙනවා. ඔය ක්‍රමයේ මනෝමයෙන් හදන්න පුළුවන් ක්‍රමයක්. බොහොම පහසුවෙන් උත්තරයට යන්න පුළුවන් ක්‍රමයක් දරුවෝ. තව ඉතින් මේකේ බොහොම ලස්සන ගණන් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ ප්‍රධාන ටියුට් එකෙන් මේ ටියුට් එකේ ගොඩක් වැදගත් ගණන් තියෙනවා. මේ ඉස්සරහ දාලා තියෙන මේ වගේම අර තුවක්කුව වාංගුවන අවස්ථාවක් හා සම්බන්ධ රූපයක්. ඒතර මේකේ ඒ ගණන් ටික හදලා ලස්සනට වැඩේ උඩ දාගන්න. ගම්මිතා සංස්කෘතියේ හොඳටම උඩ දාගන්න. ඊට පස්සේ දරුවෝ අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ආවේගය ගැන කතා කරනවා. තව ගම්මිතා සංස්කෘතියේ ගණන් කීපයකුත් සාකච්ඡා කළා. එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි. හොඳට වැඩ කරන්න. කැපවීමෙන් වැඩ කරන්න. ආයිබෝන්.